අයිබෝවන් දුවේ පුතේ පුතාට ලැබිලා ඇති පේපර් ක්ලාස් එකේ ටියුට් 3 අද බලාපොරොත්තු වෙන්නේ ටියුට් 3 සාකච්ඡා කරන්නට. අපි ටියුට් 1 ටියුට් 2 මේ වෙද්දී සාකච්ඡා කරලා ඉවරයි. ඒතර තාම මේ වගේ සරල ප්‍රශ්න අපි දාන්නේ ක්‍රමානුකූලව සංකීර්ණ ප්‍රශ්න බවට පරිවර්තනය කරගෙන එන්නම්. මෙහෙයුම් පද්ධතික ප්‍රධාන කාර්යයක් ලෙස හඳුනා ගැනීම නොහැකි ප්‍රකාශය කුමක්ද? පුතේ අපි ගත්තොත් එහෙම මෙහෙයුම් පද්ධතික ප්‍රධාන කාර්යයන් විදිහට අපිට ගන්න පුළුවන් මතක කළමනාකරණය, ක්‍රියායන කළමනාකරණය, ගොනු කළමනාකරණය, ඊට පස්සේ පුතේ ආරක්ෂක කළමනාකරණය, උපාංග කළමනාකරණය. වෛරස අනාවරණය කිරීම මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් විදිහට අපි සලකන්නේ නැහැ. ඒතර පිළිතුර වෙන්නේ පුතේ 5. විවරණය තුල පුතේ ලියා ගන්න මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් කියලා මේ ටික ලියා ගන්න. මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් කියලා මේ ටික ලියා ගන්න. පනුතේ දෙවනි ප්‍රශ්නේ එක බිංදුව පාදයේ 10 සමහා සමාන වෙන්න. එතකොට ළමයි හිතනවා එක තිබ්බහම එක දෙකේ පාද වෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. 10 පාදේ තුලත් එක තිබිය හැකි. එතකොට මේක දෙකේ පාදයට හරවද්දි ක්‍රම කීපයක් තියෙන අපි ලේසි ක්‍රමයකට යමු. 111 හැදෙන්නේ 64යි 32යි 96යි 15ක් ඕන වෙනවා. තව 8යි 4යි 2යි 1යි. එක තියෙනවා, දෙක තියෙනවා, 4 තියෙනවා, 8 තියෙනවා, 16 නෑ 32 64. එහෙනම් ওই විදිහටයි එන්නේ. අපිට ඕන නම් මුලට බිංදුවක් දාන්න පුළුවන් සංඛ්‍යා කටක් වනතුරු බිංදුව 1 බිංදුව 1 පිළිතුර 4 විවරණය තුල හදා ගන්න ලියා ගන්න එක නිර්ම හදපු හැටි. පුතේ අපි මෙහෙයුම් පද්ධති වර්ගීකරණයේදී කාර්ය ප්‍රමාණය සහ පරිශීලක ප්‍රමාණය කියන සාධක දෙකම භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි කාර්ය ප්‍රමාණය කියන එක ගත්තොත් එහෙම සිංගල් ටාස්ක් ඒක කාර්ය එක කාර්යයක් විතරයි කරන්නේ. අනිත් එක මල්ටි ටාස්ක් එකවර කාර්යයන් කිහිපයක් කරනවා. පරිශීලක ප්‍රමාණය ගත්තොත් සිංගල් යූසර් එකවරකට ප්‍රවේශ වීමේ හැකියාව තියෙන්නේ එක පරිශීලකයෙකුට විතරයි. අනිත් එක මල්ටි යූසර් බහු පරිශීලක එකවර පරිශීලකයින් කිහිප දෙනෙකුට වුවද ප්‍රවේශ වෙන්න පුළුවන්.
ඊට අමතරව පුතා අපි දන්නවා දැන් මෙහෙයුම් පද්ධතිවලදී පරිගණකයට තනියම ක්‍රියාත්මක වෙන්නට බෑ. අපි ක්‍රියාත්මක වෙන ආකාරය උපදෙස් විදිහට පරිගණකයට දෙන්නට ඕනේ. එතකොට මේ මොහොතේ ක්‍රියාකාරී තත්වයේ පවතින උපදෙස් සමූහයකට අපි කියනවා පුතේ නැත්තම් ක්‍රමලේඛයකට කියනවා ප්‍රොසෙස් එකක් කියලා. ක්‍රියායනය ක්‍රමලේඛයක් කියන්නේ පරිගණකයකට ලබා දෙන ලද උපදෙස් වල එකතුවක්. ඒ ක්‍රමලේඛයක් ක්‍රියාකාරී තත්ත්වයට පත් වුණාම පුතේ අපි ඒකට ක්‍රියායනයක් කියනවා. මේ ක්‍රියායනයක් තව උපකොටස් ගණනාවකට බෙදන්න පුළුවන්. ඒ උපකොටස් වලට කියනවා පුතේ අපි පොට කියලා. නැත්තම් අණු ක්‍රියායන threads කියලා කියනවා. එතකොට අපිට පස්වෙනි ප්‍රශ්නේ පුතේ single user තියෙනවා single task real time කියන පුතේ එම මොහොතේම උපදෙස් ක්‍රියාත්මක කිරීම. දැන් ගොඩක් ඔය ගුවන් යානා ATM යන්ත්‍රවල තියෙන මෙහෙයුම් පද්ධති real time threads අණුවත් අපිට බෙදන්න පුළුවන් පුතේ multi threading කියලා. multi time කියලා එකක් නෑ පුතේ. multi task තියෙනවා multi user තියෙනවා multi time කියලා එකක් නෑ. උත්තරය 5 විවරණය තුල පුතේ මේ ටික සටහන් කරගන්න. ඉතා වැදගත් මේ විවරණ සහිත MCQ සාකච්ඡාව. ගොඩාක් දේවල් පුතාලට ඉගෙන ගන්න තහවුරු කරගන්න ඒ හරහා හැකියාව පහසුකම ලැබෙනවා. හරි රයිට්. 4 මෙහෙයුම් පද්ධතික ප්‍රධාන කාර්යයක් නොවන්නේ කුමක්ද? එතකොට අපි කලින් කතා කළා මෙහෙයුම් පද්ධතිය වල ප්‍රධාන කාර්යයන් මතක කළමනාකරණය, ක්‍රියායන, ගොළු ආරක්ෂක සහ උපාංග. එතකොට පස්වෙනි උත්තරේ මෙතන විය නොහැකි උත්තරයක්. database system manage කරන්නේ නැහැ මෙහෙයුම් පද්ධතියෙන්. 4 වෙනි ප්‍රශ්නෙට උත්තරය 5. 4 වෙනි ප්‍රශ්නෙට උත්තරය 5. හරි පස්වෙනි ප්‍රශ්නේ එන්න පුතේ 5 පුතේ විවිධ පාද තියෙනවා 1.1 පාදය 2 1.1 පාදය 8 1.1 පාදය 16 එකම නිරූපණය හැබැයි පාද වෙනස්. ඒතර වටිනාකම් වෙනස්. ඒතර මෙතනක් බැලුවොත් 1 2 4 10යි පාදයට එන්නේ 5යි පාදය 10ට. මෙතන 1 ඒවා 8 ඒවා 64 ඒවා 64 එකයි 65යි පාද 10. මෙතන 1 ඒවා 16 ඒවා 16 දෙක කියන්නේ 256යි එකයි 257යි. බැලුවොත් 5යි 5යි 10යි 7යි එකක් ඉතුරුයි 6 6 12යි එකක් ඉතුරුයි 327යි පාදය 10 කියලා එනවා.
එතකොට ඕකේ තුන්වෙනි උත්තරේ පුතාලා හදාගන්න මේ විදිහට තුන්වෙනි උත්තරේ 327 පාදේ 10 කියලායි එන්න ඕනේ. අපි මේ ටියුට් 3 තමයි සාකච්ඡා කරන්න පේපර් ක්ලාස් එකේ. පුතේ 6 වෙනි ප්‍රශ්නය NTFS පුතේ ඔය ගොනු පද්ධති ෆයිල් සිස්ටම් ගත්තොත් සාමාන්‍යයෙන් පරණ ෆයිල් සිස්ටම් එක තමයි FAT ෆයිල් ඇලොකේෂන් ටේබල් අලුත් එක තමයි පුතේ NTFS කියලා අපි ගන්නෙ. එතකොට FAT වල ගොනුවක ප්‍රමාණය සයිස් එක ගත්තොත් සීමිතයි. NTFS වල අසීමිතයි. ගොනු නාමයේ දිග FAT වල සීමිතයි NTFS වල අසීමිතයි. යුනිකෝඩ් සඳහා සහාය FAT වල ඇත NTFS වල නැත. සෝරි ඒක වැරදුනා. මෙතන නැත. මෙතන ඇත. ආරක්ෂාව නැත ඇත. විවරණය තුල ඔකත් පුතේ ලියා ගන්න. ඒතකොට NTFS කියන්නේ New Technology File System පිළිතුර 4. 6ට උත්තරේ 4. විවරණය තුල මේ ටික සටහන් කර ගන්න ඒ අතරතුරේදී. හත්වෙනි ප්‍රශ්නෙට එන්න පුතේ. මේ කලින් එකත් අපිට අහු වුණා. මේක තමයි විශේෂත්වය. කියන්නේ එකම ප්‍රශ්නය එක වගේ ප්‍රශ්න අපිට නැවත නැවත අහු වෙනවා. ඒතර ප්‍රශ්න දකිද්දී අපි උත්තරේ දන්නවා. ප්‍රශ්න ගොඩක් කරලා ගියාම විභාග ප්‍රශ්න පත්‍රෙත් එන ප්‍රශ්න අපි කරපුවා වගේ මේවා අපිට උත්තරේ පේනවා. ලේසි. ඒක තමයි මේ හැම දෙයකම බලාපොරොත්තු අපේක්ෂාව වෙන්නේ. තරප්පු පෙළක පිහිටව ඇති බල්බයක් දැල්වීම සහ නිවසා ස්විච් දෙකක් පවතී. එකක් පහළද අනික ඉහළ තියෙනවලු. බල්බය දැල්වීම හෝ නිවීම තරප්පු පෙළේ ඉහළ සහ පහළ ස්ථාන දෙකෙන්ම සිදු කරන්න පුළුවන්ලු. තොර පඩි පෙළක් තියෙනවා. මේ විදිහට බල්බයක් තියෙනවා. ස්විච් දෙකක් තියෙනවා. මම S1 හා S2 කියලා ගන්නම්. මම මේ අග්‍ර x කියලා ගන්නම්, මෙතන y කියලා ගන්නවා. මම x කියගේ එක විදිහටත් y කියන්නේ බිංදුව විදිහට සලකන්නම්. මෙතන මේ ස්විච් දෙක මෙහෙම තියෙන්නේ.
එතකොට මෙයා මෙතන පල්ලෙහා නම් ඉන්නේ. මෙයා මේ ස්විච් එක අනිත් පැත්තට දාපු ගමන් මෙතනින් විදුලියක් සපයලා තියෙන විදුලිය මෙහෙම ගමන් කරලා බල්බය දැල් වෙනවා. එයාට ඒකෙම පුළුවන් ඒ ස්විච් එක නැවත මෙතනින් අනිත් පැත්තට දැම්මොත් පුතේ කරන්ට් එක මෙතනින් එහාට යන්නේ බල්බය නිවෙනවා. එතකොට එයා ආපහු මේක මෙතෙන්ට දැම්මොත් විදුලිය ගමන් කරලා බල්බය දැල් වෙනවා. එයා තරප්පු පෙළේ ඉහළට ඇවිල්ලා මෙතනින් මේ ස්විච් එක නැවත අනිත් පැත්තට දාපුවාම විදුලිය මෙතනින් එනවා මෙතනින් එහාට යන්නේ ආපහු බල්බය නිවෙනවා. හරි? ඕක තමයි පුතේ සිදුවෙන දේ. අපි දෙමන් යතුර කියලා කියන්නේ ඕකට. තමයි බල්බේ L කියලා සැලකුවොත් ස්විච් දෙක තියෙන S1 S2 L S1 දර 0.1 බල්බය දැල් වෙන්න එක්ක ස්විච් දෙකම බිඳුවේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පුතාලට පේනවා මේ විදිහට බල්බ ස්විච් දෙකම එකේ තියෙන්න ඕනේ. ස්විච් දෙක තියෙන අවස්ථා දෙකේ නම් බල්බය දැල් වෙන්නේ. අපි මේකේ අවුට්පුට් එක ගත්තොත් මෙතන S1 බා S2 බා මෙතන S1 S2. එහෙනම් L සමානයි S1 බා S2 බා ධන S1 S2. අපිට මේක තනි කුවාරයක් විතර පුතේ ලියන්න පුළුවන් මොකද්ද? exclusive no XNOR. හරි? XNOR. විවරණය තුල මේ ටික සටහන් කරගන්න පිළිතුර වෙන්නේ පුතේ 4. 4 තමයි පිළිතුර වෙන්නේ. අවබෝධය හරි වැදගත්. තේරුම් ගනිමින් යමක් ඉගෙන ගනිමින් ඉස්සරහට යම් පුතේ. ප්‍රශ්නාංක 8 කානෝ සිතියමක් භාවිතා කරනු ලබන්නේ පහත් සඳහන් කුමන් කාර්යයක් සඳහාද? මොකද පුතේ? බූලීය ප්‍රකාශන සුළු කිරීම සඳහා. බූලීය ප්‍රකාශන සුළු කිරීම සඳහා. අපි සාමාන්‍යයෙන් K-map එකක් ගත්තොත් ABC බිඳුව 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 එක එක බිඳුව මෙහෙම ගන්නම්. එතකොට මෙහෙම තිබ්බද පුතේ? අපි මේකේ අපිට SOP පිළිතුර ඕනනම් අපි එක සලකලා තමයි ගෲප් කරන්නේ. හරි? අපි කතා කරනවා පුනරීක්ෂණ පන්තියේ මේ දේවල්. එතකොට අපි SOP ප්‍රකාශනයකට අදාළව ගත්තොත් මේ තියෙන්නේ A බා B බා අවුට්පුට් එක වෙන්න. A බා B AB AB බා. මේ පැත්තට අපි SOP ගත්තොත් C බා C. එතකොට මම මේ දෙන්න මෙහෙම ගෲප් කරනවා මේ දෙන්න මෙහෙම ගෲප් කරනවා. මේ දෙන්නම සැලකුවොත් උඩින් පොදු A බා. පැත්තෙන් පොදු C බා. මේ දෙන්නට උඩින් පොදු A පැත්තෙන් පොදු C. අපි POS ප්‍රකාශනයක් නම් සලකන්නේ බිඳුව. POS වල ගන්න එකතු කරපුවාම බිඳුවක් වෙන්න. A ධන B. A ධන B බා. A බා ධන B බා. A බා ධන B. මෙතන C මෙතන C බා. එතකොට එතන මේ විදිහටයි ගෲප් කරන්නේ. මේ දෙන්න සැලකුවොත් ඒ දෙන්නටම උඩින් පොදු පුතේ A බා. පැත්තෙන් පොදු C. එතකොට A බා ධන C. ඩොට්. මේ දෙන්න ගත්තොත් මේ දෙන්නට උඩින් පොදු පදය
sorry එතකොට මේ දෙන ගත්තොත් මේ දෙනට උඩින් පොදු පදය A පැත්තෙන් පොදු පදය C බා හරි අපිට ඕන නම් මේ දෙන්න සමානයි එකම වගුවේනේ මෙයා සුළු කරපුවාම මෙයා එනවා සුළු කරලා බලන්න පුළුවන් පුතාලට ඕන නම් හරි වරහන් ඉවත් කළොත් මෙයාගෙන් මෙයා A බා A මෙයාගෙන් මෙයා A බා C බා මෙයාගෙන් මෙයා AC මෙයාගෙන් මෙයා C C බා A බා බිඳුවයි මෙතනත් බිඳුවයි හරි පොඩ සටහන් කරගන්න විවරණය තුල අපි මේවා පුනරීක්ෂණ පන්තිය කතා කරනවා නමුත් අපි පේපර් ක්ලාස් එකේදී ඊට අදාළව ගණන් හදමින් මතක් කරගනිමින් යනවා ඒකයි විශේෂත්වය වෙන්නේ හරි රයිට් නවය මධ්‍ය සැකසුම් ඒකකය මගින් උත්පාදනය කරන සෑම ලිපිනයක්ම කොටස් දෙකකට බෙදේ ඔව් මොකද පුතේ මේ බලන්න දැන් අපි මතකය ගත්තොත් අපි ඉස්සල්ලාම මේ තියෙන පිටු හරි එතකොට මෙතන 0 1 2 3 4 5 6 7 ඒතර පිටුවක් අනන්‍යව හඳුනගන්නේ පිටු අංකයෙන් සාමාන්‍යයෙන් මේවා දෙකේ පාදෙන්නේ භාවිතා කරන්නේ බින්දු 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 1 බින්දුව 1 බින්දුව බින්දුව 1 1 එක බින්දුව බින්දුව එක බින්දුව 1 එක එක බින්දුව 1 1 1 ඒතර අපි මේ පිටුවකුත් නැවත කොටස් වලට බෙදනවා ඒකට කියනවා පුතේ අනුලම්බය offset the page number කියනවා බින්දුව 1 2 3 4 5 6 7 බින්දු 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 1 බින්දුව 1 බින්දුව බින්දුව 1 1 එක බින්දුව බින්දුව එක බින්දුව 1 එක එක බින්දුව 1 1 1 මෙන්න මෙතන process x ගබඩා වෙලා තියෙනවා නම් අපි මෙන්න මෙතන අතත්ය මතක ලිපිනේ හෙව්වොත් ඒක ඉස්සෙල්ලාම බලනවා කොතන පිටුවේ තියෙන්නේ 6 එක එක බිඳුව කියන පිටුවේ තියෙන එක බිඳුව බිඳුව එතකොට කොටස් දෙකකින් සමන්විත වෙනවා පිටු අංකය හා අනුලම්බය
එතකොට ඔය අතත්ත්‍ය මතකය කියන්නේ අපි දන්නවා පුතේ මෙහෙයුම් පද්ධතිය දෘඪ තැටියෙන් වෙන් කර ගන්න කොටසනේ. ඔය වගේම අපි භෞතික මතක ලිපිනයක් ගත්තොත් භෞතික මතක ලිපිනයේ RAM එක ලිපිනයේ කොටස් දෙකයි. එතන පිටු අංකය නෙමේ පුතේ රාමු අංකය. ධන අනුලම්බය. භෞතික මතකයේ තියෙන රාමු, අතත්ත්‍ය මතකයේ තියෙන පිටු. එතකොට ඕකට අනුව ගියොත් පුතා පිටු සුචිය සහ page offset වැරදි. frame number සහ frame offset ඒක අපිට හරි කියන්න පුළුවන්. මතක ලිපිනය සහ page offset ඒක වැරදි. පිටු අංකය සහ page offset ඒක හරි. page number සහ frame number නෑ ඒක වැරදි. අපිට මෙතන වඩාත්ම නිවැරදි විදිහට ගන්න පුළුවන් පුතේ 4 වෙනි කියන උත්තරය 4. දෙවෙනි උත්තරෙත් හරි. 2 සහ 4 2 සහ 4 කියන උත්තර දෙකම නිවැරදි. විවරණය තුල මේක සටහන් කර ගන්න. මතක් කරගන්න ආපහු සිද්ධාන්ත පොත් බලලා මොනවද මේ කියන්නේ මේ ගණන් මේවා මේ පාරත් විභාග ගණන් වලට ආව දරුවෝ. ඒ නිසා පුතාලගේ වක්කීම නැවත නැවත බලාගෙන දැනුම තහවුරු කරගන්න එක. හරි රයිට්. 10 165 පාදයේ 10ට තුල්ල ද්විමය සංඛ්‍යාව හරි ලේසි පුතේ. 128යි 32යි 160යි 4යි 1යි 5යි 1 තියෙනවා 2 නෑ 4 තියෙනවා 8 නෑ 16 නෑ 32 තියෙනවා 64 නෑ 128 තියෙනවා. ලේසි ප්‍රශ්නයක්. පිළිතුර වෙන්නේ එතකොට 1.1.1.1 හතරවෙනි උත්තරේනේ. 1.1.1 නිවැරදි පිළිතුර 4. ප්‍රථම ස්වයංක්‍රීය පරිගණකය Mark 1. ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය ENIAC. ප්‍රථම වැඩසටහන් ගබඩා කළ පරිගණකය EDSAC. EDSACම තමයි පසු කාලෙක EDVAC උනේ. කළා. ප්‍රථම මූලාකෘති පරිගණකය ABC. ප්‍රථම පුද්ගල පරිගණකය අල්ටයා.
ඔය ටික මතක තියාගන්න ඕන නිතරම අහන ප්‍රශ්නයක්. ඒතර 11ට විතර අපිට විවරණය තුල පුතේ මේව ලියා ගන්න, ඔය බලා ගන්න, පාඩම් කරගන්න. තුර 11ට එඩ් බැක් ගන්න පිළිතුර 2. ලොව ප්‍රථම වෙබ් බ්‍රවුසර් එක සැලකෙන පුතේ නෙට්ස්කේප්. පළවෙනි උත්තරය 12ට උත්තරය 1. නෙට්ස්කේප් තමයි ලෝකේ පළවෙනි වෙබ් බ්‍රවුසර් එක විදිහට අපි සලකනු ලබන්නේ. නෙට්ස්කේප්. විශ්ලේෂක එන්ජිම හොයාගත්ත පුතේ කවුද? ඔව්. චාල්ස් බැබේජ්. මේකේ පැස්කල් හොයාගත්තේ පැස්කාලයි. වොන් නියුමාන් තමයි ගබඩා කළ වැඩසටහන් සංකල්පය. ජෝන් නේපියර් ලඝු වගයන්. අටානසොන්තා පුතේ ABC පරිගණකය නිර්මාණය කළේ විවරණය තුල ඒ දවලු සටහන් කරගන්න. හරි. දාහතර තෙවන පරම්පරාවේ පරිගණක තාක්ෂණය මොකද පුතේ? හරි ලේසි. අනුකලිත පරිපත IC. 15 ගබඩා කළ ක්‍රමවලයක යොදාගත් පළවෙනි පරිගණකයේ කලිනුත් අපි කතා කළා. එඩ් බැක් එඩ් සැක් තමා හරි උත්තරේ. එඩ් බැක් කියලා ගන්න දෙන්න. එඩ් බැක්. හරි.